මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the first period. තෙරුවන් සරණයි දයාබර 10 පන්තියේ දූපුතුනේ. අද ඕගොල්ලන්ට මම කියලා දෙන පාඩම 136 වෙනි පිටුවේ 30 වන පාඩම. බුදුදහම පිළිබඳ වැරදි විචාර. දුවේ පුතේ අපගේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ බුද්ධ ධර්මයේ තමයි අපි හැමෝගෙම ආගම වෙන්නේ. විශාල පිරිසකගේ අපේ රටේ ඉන්නේ ගොඩක්ම බෞද්ධයෝනේ වැඩිපුර. ඒ වගේම ආසියා මහද්වීපයේත් වැඩිපුර ඉන්නවා බෞද්ධයෝ. ඒ වගේම ලෝකේ නම් වැඩිපුර බුද්ධ ආගම නෙමෙයි අදහන්නේ. Hindu වැඩිපුර අදහන්නේ ක්‍රිස්තියානි ධර්මයේ වගේම මුස්ලිම් ධර්මයේ. ඉතින් දුවේ පුතේ මේ හැම දෙනාම අර බුදු පියාණන් වහන්සේ කිව්වා හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරපු නිසාවත් තමන් පිළිගන්න එපා. හැම දෙයක්ම හොඳට හොයලා බලලා අධ්‍යයනය කරලා තමයි හැමදේම පිළිගන්න ඕනේ. මේ බුදුදහමත් ඒ වගේ පිළිගන්න කියලා තමයි උන්වහන්සේ අපට දේශනා කරලා වදාළේ. ඉතින් මේ බුදුදහම අපි පුංචි කාලේ ඉඳලා දැන් දුවල පුතාලා 10 පන්ති වෙනකම්ම 15 පන්ති වල ඉඳලාම ඉගෙන ගන්නවා. ඉතින් මේ පන්තියේදී ඔයගලන්ට ගැඹුරින් බුදුදහම ඉගෙන ගන්න තියෙනවා. සමහර පාඩම් වල. ඉතින් අපි එතකොට මේ බුදුදහමේ වැරදි විචාර ගැන කොහොමද ඉගෙන ගන්න කියලා බලමු. හැම දෙයකම දුවේ පුතේ පරීක්ෂණයක් කරලා නිරීක්ෂණයක් කරලා අපි නිගමන වලට එළඹෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා එහෙම නිගමන වලට එළඹුණාට ඒ මතු පිටින් විතරයි. නමුත් අපි ගැඹුරින් අධ්‍යයනය කරලා බලන්න ඕනේ ඒ හැම දෙයකම සත්‍යතාවයක් තියෙනවද කියලා. ඉතින් බුදුදහමත් ඒ වගේ තමයි. ඉතින් මම උදාහරණයක් කියන්නම්. දැන් උපතින්ම ඇසන්ද වෙච්ච ටික දෙනෙක් අරගෙන ඇතෙක්ව ගෙනල්ලා ඔවුන්ට අතගාලා ඇස් පේන්නේ අන්ධයට පේන්නේ නෑනේ. ඉතින් ඕන් කරේ එක්කෙනෙක් ඔන්න ඇතාව අත ගෑවා. එයාට අහුණා මේ ශරීරයේදී කකුල. එතකොට එයා මොකද්ද කිව්වේ? එයා කිව්වා ඇතා වංගෙඩියක හැඩරුව තියෙනවා කියලා. ඊළඟ ඒ නිගමනයේ කළේ යා මොකක් හින්දාද? මේ කකුල අත ගාපු හින්දා තමයි යා නිගමනය කළේ. ඊළඟට තව එක්කෙනෙක් කනක් අත ගෑවා. කනක් විතරක් අත ගාලා කිව්වා මේ ඇතා කුල්ලකට සංගානයි කියලා. එයාට කුල්ලක් වගේ තමයි මේ ඇතා දැනුනේ. කියන්නේ මුළු ශරීරය අත ගෑවේ නෑ, කන විතරයි යහුනේ. ඊළඟට තව එක්කෙනෙක් කිව්වා ඇතාගේ වල්ගේ අත ගාලා කොස්සක් වගේ කියලා. ඊළඟට කිසිම කෙනෙක් මේ ඉතින් එහාට මුළු ශරීරෙම උට අත ගන්න පේන්නේ නැහැ. ඉතින් ඕන්නේ එක එක්කෙනා නිගමනය කළේ සම්පූර්ණ ශරීරේ හසු කරගෙන නෙමෙයි තම තමන් අතගාලා හොයාගත්ත දේ අනුව තමයි ඔවුන්ගේ නිගමනය කළේ. ඉතින් මේ නිගමනය හරියද දුවේ පුතේ? නෑ. ඒ හින්දා බුදු පියාණන් වහන්සේගේ මේ නිර්මල බුදුදහම සම්පූර්ණ හැදෑරීමක් කරන්නේ නැතුව මේ පොඩ්ඩක් ඉගෙන ගත්ත අය යම් යම් වැරදි නිගමන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිගමන බුදුදහම ਵਿਚාරයට ලක් කරලා තියෙනවා. ඒ වගේ වැරදි නිගමනයක් තමයි බුදු සමයේ මිනිසාගේ මෙලොව ප්‍රගතිය හා සම්බන්ධ වූ පරලොව ප්‍රගතිය සඳහා පමණක් උදව් දෙන දහමක් කියන එක. ඒක තමයි පළවෙනි නිගමනයක්. වෙලා මේ වැරදි ප්‍රකාශයක් වෙලා තියෙන්නේ. දුවේ පුතේ මේ ගිහි අයගේ මෙලොව ජීවිතේ විතර සැපවත් කරගන්න පුළුවන් පිළිවෙත් පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඔයගලන්ට මතකයි නේද ව්‍යාඝ්‍රපද සූත්‍රයේ? ඒ ව්‍යාඝ්‍රපද සූත්‍රය විතරක් කියවනම් බුදු පියාණන් වහන්සේ ගිහි ජීවිතය සැපවත් කරගන්න අනුගමනය කළ යුතු පිළිවෙත් කියලා දුන්නා. මේ ව්‍යාඝ්‍රපද සූත්‍රයේ සඳහන් වෙන දීඝජානු කියන තැනත්තා බුදු පියාණන් වහන්සේට පැහැදිලිව ආරාධනා කළේ මේ කාම සැප සම්පත් විදින මේ ගිහි ජීවිතයේ තමන් ඇතුළු පිරිසට දේශනා කරන්න කිව්වේ මෙලව සැපවත් කරගන්න වගේම පරලොව සැපවත් කරගන්නටත් උපකාරී වෙන දහමක් තමයි දේශනා කරන්න කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ ව්‍යාඝ්‍රපද සූත්‍රයේදී දීඝජානු කියන තැනැත්තාට දේශනා කරා මෙලොව දියුණුවට අවශ්‍ය වෙන කරුණු 4යි පරලොව දියුණුවට අවශ්‍ය වෙන කරුණු 4කුත් වෙන වෙනම දේශනා කළා.
කම්මැලිකමින් තොරවීම, උත්සාහවන්තව දැහැමි රැකියාවක නිරත වෙන්නේ. දහඩිය මහන්සියෙන් මේ දැහැමිය උපයා ගන්නා ධනය ආරක්ෂා කරගන්න එක. යහපත් මිනිස්ත්‍රයන් ඇසුරු කරන එක. ඒ වගේම තමන්ගේ ආදායමට අනුව වියදම් කිරීමට පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝභ නැතුව වැය කරන්න ඕනේ කියන කරුණු ටික මෙලව යහපත සඳහා අවශ්‍ය බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා එදා. දුවේ පුතේ ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ සිඟාලෝවාද සූත්‍රය. මේ සිඟාලෝවාද සූත්‍රයේ ගිහි විනය කියන ජනප්‍රිය නාමයෙන් හඳුන්වනවා. මෙලව පුද්ගල සංවර්ධනයට වගේම සමාජ සංවර්ධනයට මඟ පෙන්වන මේ සර්වකාලීන හැමදාටම තියෙන ආගමක් ඉගැන්වීමක් තමයි මේ සිඟාලෝවාද සූත්‍රයේදී අපිට කියලා දෙන්නේ. මොනවද? කියන්නේ මව්පිය දූ දරුවා යුතුයකම්, ස්වාමි භාර්යා යුතුයකම්, නේද? සේවක යුතුයකම්. ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට යුතුයකම් වගේ දේවල් අපි මේ ගිහි ජීවිතේට ඉදාම වැදගත් වෙන දේවල්. ඉතින් ඒ සූත්‍රයේදී අපට මේ පෞල් ජීවිතයේ එහෙම නැත්නම් ලෞකික ජීවිතයට අදාළ වෙන මානව සම්බන්ධතා පවත්වාගෙන යන්න උපකාර වෙන දේවල් තමයි කියලා දුන්නේ. අමුසැමි සම්බන්ධතාවයේ ගොඩනගාගෙන කොහොමද යහපත් ජීවිතයක් ගත කරන්නේ කියන එකට අවශ්‍ය උපදෙස් මේ අංගුත්තර නිකායේ සංවාස සූත්‍රය කියන සූත්‍ර දේශනාවෙන් ගිනු බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. දීඝනිකායේ වක්කවත්ති සිහනාද කූටදත්ත කියන සූත්‍ර වලින් ඉදිරිපත් කළා තියෙන කරුණු වලට අනුව දේශපාලන ආර්ථික මේ ශේෂ්ත්‍රය ගැන බුදු පියාණන් වහන්සේ මේ බුදුදහමේ උගන්වන දේවල් අවධානයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ වගේ කරුණු මේ වගේ දේශනා කෙරෙන් අපි අවධානය යොමු කළාම ඒ වගේ මෙහිම අවධානය යොමු කරන්නේ නැති පුද්ගලයන් ගොඩාක් පිරිසක් අප අතරේ ඉන්නවා. ඉතින් ඕන් තමයි බුදුදහම මෙලොව ප්‍රගති හා සම්බන්ධ වූ දහමක් කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුදහම අපිට දන්නවා මෙලොව පරලොව දෙකටම යහපතක් ගෙන දෙන ධර්මයක් කියලා. ඊළඟට දෙවනි මතය තමයි දුවේ පුතේ මේ බුදුදහම විවේචනය කරන අය කියනවා මේ බුදුදහම කියන්නේ බුදු පියාණන් වහන්සේගේ බුදුදහම කර්මයේ වෙත පවරලා මිනිසුන් උදාසීන කරනවා කියලා. ඒ කියන්නේ හැමදේම කර්මයට අනුව සිද්ධ වෙනවා. ඒගොල්ලෝ අහලා තියෙනනේ කර්මයට අනුව තමයි හැමදේම සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේ බෞද්ධ කර්ම සංකල්පය අපි හරියට වටහා ගන්න ඕනේ. ඒක තමයි ඒක වටහාගත්තේ නැති පුද්ගලයන්ගේ නිගමනය වෙන්නේ ඒක. පුබ්බේකට හේතුවාදය බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා. බුදු ප්‍රජානන් වහන්සේ කර්මයේ පිළිබඳ පාඩම්වලදී පුබ්බේකට හේතුවාදයේ ගොඩාක් දුරට ප්‍රතික්ෂේප කළා. මේ නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීමෙන් අපිට පැහැදිලි වුණාත් පුතේ නියාම ධර්ම උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියන නියාම ධර්ම පිළිබඳ මේ නියමයන්ට අනුවනේ මේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ කියලා කියනවනේ. ඉතින් ඒ නියාම ධර්ම පිළිබඳව අකුසල විපාක නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීමෙන්ද මේ පැහැදිලි කරන්නේ මොකද්ද බුදු පියාණන් වහන්සේ පුද්ගල ජීවිතය කෙරෙහි මේ බලපවත්තන්නේ කර්මයේ විතරක්ම නෙවෙයි. එතෙන්දී මේ මතය අපිට දුරු කරන්න පුළුවන් ගන්න. කර්මයේ විතරක් වෙනවා නම් කොහොමද අර නියාම ධර්ම පහට අනුව මේ ලෝකයේ පැවැත්ම වෙන්නේ? නේද? මේ ඒ වගේම උත්සාහ සම්පත්තිය නිසා ඇතැම් අකුසල විපාක වැළකෙන බව. ඊළඟට විපත්තිය. විසත්තිය කියන අලස බව නිසා ඇතැම් කුසල විපාක වැළකෙනවා. ඒ කියන්නේ අපි කම්මැලි වෙලා පින්දහම් නොකර හිටියොත් අපිට ලැබෙන කුසල කර්මයන් අඩු වෙලා අකුසල කර්ම බොහෝ වැඩි වෙන්න පුළුවන්. සමහර දේවල් ඕගොල්ලෝ දන්නවනේ මේ කර්මය කියන පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට කොහොමද සමහර කර්ම අපි කරන කුසල ධර්ම වලින් යටපත් වෙන්නේ කියලා. අපි කොච්චර අකුසල කර්මයක් කරලා තිබුණා සමහර විට අපි කරන කුසල කර්ම ඊට වඩා බලවත් නම් ඒ කුසල කර්මයෙන් අර අකුසල කර්මයේ වැළකෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අර සමහර ලීඩ කියන්නේ මම නූලෙන් බේරුණා, කිස් ගහෙන් බේරුණා. නේද? අන්න ඒ වගේ දේවල් බෞද්ධයින් ඉතින් මේ බෞද්ධයන්ට උගන්වන මේ කර්මය පිළිබඳ මේ බෞද්ධ ඉගැන්වීම මිනිසුන් උදාසීන කරවන්නක් කියනවා කියන එක ඉතාම වැරදි. මේ බෞද්ධ එන්ට ඉගෙන ගන්න තියෙන එක වෙන බුද්ධ ආගමේ තියෙන මේ කර්ම සංකල්පය අපි හරියට ඉගෙන ගන්න ඕනේ. වැරදි ලෙස ඉගෙන ගත්ත අය තමයි මේ සියල්ලම කර්මයට පවරලා උදාසීන වෙලා ඉන්නේ.
ඒක වැරදි වැටහීමේ වරදක් නිසා කර්මය පිළිබඳ බුදු පියාණන් වහන්සේ ගන්නලා තියෙන දේ අනුව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ වරද අපි නම් කරන්න නරකයි. බුදුදහම විවේචනය කරන පුද්ගලයෝ තමයි මේ හරියට මේ බුදුදහම ගැඹුරින් අධ්‍යයනය නොකර මේ දේවල් විවේචනය කරන්නේ. ඊළඟට දුවේ පුතුවේ ඇතැම් බටහිර උගතුන් බුදුදහම දකින්නේ උද්‍යෝගිමත් මේ යුරෝපීය ජාතිකයන්ට නොගැලපෙන අසුභවාදී දහමක් විදිහට. මේ අසුභවාදී ඉගැන්වීම් වල ස්වභාවයේ ජීවිතේ අඳුරු පැත්ත, ඒ කියන්නේ නැත්නම් දුක්බර පැත්ත ගමනක් අවධානය යොමු කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ. දුක පිළිබඳව මේ බුදුදහමේ කෙරෙන ඉගැන්වීම අසුභවාදී දහමක් කියලා තමයි ඔවුන් සාධකගෙන හැර පාන්නේ. ඉතින් ඒකත් හරියට අර ඇතාගේ කතාව වගේ තමයි. නිගමනය කරන්නේ ඔවුන්ට දැනෙන දේ. ගැඹුරින් අධ්‍යයනය නොකර ඔවුන් මත පිටින් පමණක් අතගාලා තමයි මේ හැම දෙයක්ම ප්‍රකාශ කරන්නේ. බුදුදහම සර්ව අසුභවාදී කියලා කියන්නේ ඒ කිසිදු සැපතක්ගෙන සඳහන් නොකරන දුක පමණක් උගන්වන දහමක් කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වුණාට දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා බුදුදහමේ දුක විතරක් නෙමෙයි අපේ ගිහි ජීවිතේ කොහොමද පවත්වාගෙන යන්නේ කියන දේ අපිට මැනවින් උගන්වන්නේ. යහපත් පැවැත්ම කොහොමද මිනිස්සෙක් හොඳට ජීවත් වෙන්නේ නේද? ඉතින් බුදුදහම එවැනි අසුභවාදී දහමක් වෙන්නේ නැහැ. දුවේ පුතේ මේ අපේ ජීවිතය දුක් සහිත බව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ කිව්වනේ මේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම දුකයි. නමුත් අපි මේ දුකින් ඈතර වෙන මාර්ගයනේ හොයාගෙන යන්න ඕනේ කියලා උන්වහන්සේ අපිට මේ මාර්ගය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ මාර්ගය තමයි අපිට කියලා දුන්නේ. ඉතින් අපි දන්නවනේ මේ හැමදේම ජීවිතේ දුකක් තමයි අවබෝධ කරගත්තොත් තමයි ඒක අපිට තේරෙන්නේ. නමුත් උන්වහන්සේ කවදාවත් අපිට දේශනා කරේ නෑ කිසිදු සැපතක් මේ ජීවිතේ නැහැ කියලා. ගිහි සුඛ, පබ්බජිත සුඛ, කායික සුඛ, චෛතසික සුඛ ආදී වශයෙන් විවිධ සැප ගැන උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. දස සැප උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. බොහෝ දේ මේ වෙනස් වෙන නිසා තමයි ඒවත් නියම වශයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ දුක්ඛ සංඛ්‍යාවටම තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ අනුව අපි මේ හැම දෙයක්ම අපිට ස්ථිරව තියාගන්න බෑ. දුවල පුතාලා ඒක දන්නවා. ඕනෑම සැපයක් අපිට අපේ ළඟ හැමදාටම තියාගන්න බෑ. ඒක ක්ෂණිකව වෙනස් වෙනවා. අපි මේ කාලයේ සැපයක් ලැබුවොත් ඊළඟට අපිට දුකක් එන්න පුළුවන්. අන්න ඒ ජීවිතේ දහම තේරුම් ගත්තොත් තමයි අපිට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කරගන්න පුළුවන්. දුක්ඛ සංඛ්‍යාවට ඇතුළත් වෙනවා කියලා මේ හැමදේම බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද වෙනස් වෙන සුළුද එය දුක් සහිතයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ ඇත්ත ඇති සැටියෙන් හෙලිකිරීමක් කියන්නේ තමයි ඒක අශුභවාදී අමිහිරි තත්වයන් ගෙන හැරි දැක්වීමක් නෑ. ඒ කියන්නේ බුදුදහම සර්ව අශුභවාදී එහෙම නැත්නම් දුක් සහිතම දහමක් කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. උන්වහන්සේ කිව්ව දේ තමයි මේ හැම සැපක්ම අපිට තියෙන්නේ తాවකාලික වශයෙන් විතරයි. නේද? උදාහරණයක් ගත්තොත් අපේ මේ ශරීරයේ අවයව ගැන හිතුවොත් දුවේ පුතේ අපිට හැමදාම එක විදිහට තියාගන්න පුළුවන් නම් ඒක අපි සැපයිනේ. අපි ඒක ටික කාලයත් එක්ක වැහැරෙන තත්ත්වයටපත් වුණාම අපි දන්නවා ඒක දුකක් කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මේ වෙනස් වෙන සුළු බව අපි අවබෝධ කරගෙන අපි මේ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගත්තොත් විතරයි අපිට මේ නැවත ඉපදීමෙන් මිදිලා අපි මේ දුකෙන් එතර වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දුකෙන් එතර වෙන චතුරාර්ය සත්‍යය ගැන අපිට උන්වහන්සේ දේශනා කරලා වදාරා. මේ කම් සැප, ඒ කියන්නේ කාම්භෝගී ජීවිතයක් ගත කරන කම් සැපවල ආදීනව විඳීමෙන් අපිට ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන බුදුදහමේ ඉගැන්වෙන නිසා මේක අසුභවාදයක් කියලා තමයි ඇතැම් මේ බුදුදහම ප්‍රතික්ෂේප කරන උදවිය කියන්නේ. ඒ වගේම මේ අපි ගත කරන ජීවිතයේ අපි ලබන මේ කාමයන් වල ආස්වාදයේ පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා වුන් ගැඹුරින් සොයා බලන්නේ නැහැ. කාමයන්ගේ ආස්වාදය නැත්තම් මේ සත්‍යයන් ඒ වහේ ඇලෙන්නේ නැහැ. කාමයන්ගේ ඇලෙන්නේ මේ ආස්වාදයේ එහෙම නැත්නම් රස වින්දනේ ඇති නිසාම කියලා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. ඒකින්ද තමයි මේ කාමයේ ආස්වාදයේ ඒ වගේ මේකේ ආදීනව ගැන බුදුදහම අපිට
කියලා දීලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව මතු පිටින් අත ගාලා විතර මේ බුදුදහම පිළිබඳව වැරදි ਵਿਚාර අපිට ගෙන හැර දක්වන්න බෑ. අපි ඒවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. කාමයන්ගේ ආදීනව වටහාගෙන ඒවායේ ඇලීමෙන් වෙනවීම තමයි නිස්සරණය කියලා කියන්නේ. ඒ වෙන්වීම තමයි කියන්නේ නිස්සරණය තමයි සැපතට හේතු වෙන්නේ. මේ කරුණ වලින් අනාවරණය වෙනවා කාමයේ ආදීනව පමණක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ කියලා. ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් හෙලි කරලා තියෙනවා. අමුතු අඳුරු තත්වයන් උන්වහන්සේ අපිට දේශනා කරේ නැහැ. මේ ඇත්ත ජීවිතය අපිගේ පැවැත්ම මිනිස්සයා කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ද්වේපුතේ උන්වහන්සේත් ගිහි කාලේ ඊටාම සැපවත් ජීවිත ගත කළා. රම්මේ සුරම්මේ සුබ කියන මාලිගාවල ජීවත් වෙලා නේද? දැසිදසුන් පිරිවරාගෙන ඊටාම සැපවත් ජීවිතයක් ගත කරලා පුකිනෙක් නේ උන්වහන්සේ. ඉතින් මේ සියලු සැප සම්පත් අත්හැරේ උන්වහන්සේ මේ ජීවිතයේ තියෙන මේ සැප සම්පත් ස්ථිර නෑ කියන දේ අර මහල්ලෙල්ලෙඩෙක් මලකඳක් පැවිදි රූපයක් දැකපු උන්වහන්සේ තීරණය කරහින්ද තමයි මේ ජීවිතයේ දුක බව අනිත්‍ය බව. ඉතින් ඒකට විසඳුම සොයාගෙන තමයි උන්වහන්සේ ගිහි ජීවිතයේ අභිනිෂ්ක්‍රමණය කළේ. ඉතින් අපි ඒක දන්නවනේ. බෞද්ධයාගේ පරම සැපත තමයි දුවේ පුතේ නිර්වාණය. මේ නිර්වාණය පිළිබඳව ගොඩනගලා තියෙනවා වැරදි සංකල්ප. ඒ හින්දා බුදුදහම අසුභවාදයන් ලෙස ඇතැම්මු හඳුන්වනවා. මේ ඇතැම් ආගම්වල උගන්වනවා යහපතේ යෙදුණු මිනිසා මරණින් පසු සදාකාලිකවම සැප විඳින ස්වර්ගයට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ක්‍රිස්තියානි ආගමේ උගන්වනවනේ එහෙම නේද? කොච්චර වර්ධි කරත් කොච්චර උපවකම් කරත් ඔවුන් අවසානයේ යන්නේ ස්වර්ගයට කියලා. ඒක නිසා සැප විඳින්නම තමයි මේ ස්වර්ගයට යන්නේ කියලා තමයි ඕන් හිතන්නේ. මේ බුදුදහමේ කියන්නේ නිර්වාණය සදාකාලික ස්වර්ගය වෙන්නක් නෙවෙයි. ඒ මරණින් පසු ලබන තත්ත්වයක්ද නෙවෙයි. නිවන කියන්නේ රාග දෝෂ මෝහ කියලා කියන යලි නූපදින්න. මේ රාග දෝෂ මෝහ නැවත උපදින්න නැති වෙන්න සම්පූර්ණයෙන්ම අපේ සිත පිරිසිදු කරගන්න එක. කි රාග දෝෂ මෝහ කියන තුන තමයි දුවේ මිනිසාගේ මේ සිතුවිලි තුන නේද? ඒක ඉපදෙන්නේ නැති වුනහම තමයි අපිට දුකක් ඇති නොවෙන්නේ. රාගය කියන්නේ රූපාදී අරමුණු ඇලෙන ගතියනේ. දෝෂය කියන්නේ අරමුණු වල ගැටෙන දේ. නේද? අප්‍රිය අරමුණු නිසා අපේ සිත දූෂණය වෙනවා. මෝහය නිසා අරමුණු නිසිපරිදි වටහා ගන්න නොහැකිව අපි මම්මුලා වෙනවා. අපිට බොහෝ දුක් වෙලාවට දුක් ඇති වෙන්නේ ඒ රාග දෝෂ මෝහයන්ගෙන් අපේ සිතේ බැලපැවැත්වීම. නේද? දැන් අපි උදාහරණයක් විදිහට ගමුද මේ පුතේ අපිට ලස්සන රූපයක් ඇහැට දැක්කහම අපි ඒ රූපේ පසුපස යනවා. අපේ හැම වෙලෙම අපි උත්සාහ කරන ඒ රූපේ අපිටම අයිති කරගන්න. නේද? සමහර අවස්ථාවලදී එහෙම නොවන අවස්ථාවල අපිට දැනෙන දුක ඊටාම අපි ඒ සැපත සොයන් ගියාට අපිට අවසානයේ ඊටාම භයානක දුකක්. ඒ කියන්නේ අපිට අත්විඳින්න තරම් ඒක නෙවෙයි සමහර ජීවිතේ පවා තමන්ගේ අහිමි කරගන්නේ මේ දුක උහුලන්න බැරුව. ඉතින් අන්නේ ජීවන දහම තමයි බුදුරජාණන් වහන්සේ මේ බුදුදහමෙන් අපිට කියලා දීලා තියෙන්නේ. නම් නැතුව ස්වර්ගයට ගිහිල්ලා සදාකාලිකව සැප විඳින එක ගැන නෙමෙයි. බුදුදහම මේ ਸਰව සම්පූර්ණයෙන්ම මේ තුනෙන් ඉවත් රාග දෝෂ මොහෙන් ඉවත් වෙලා ලැබෙන සැනසීම තමයි හිමි කර ගන්න ඕනේ කියලා තමයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ සැනසීමට මඟ පෙන්වන දහම අසුභවාදයක් කියලා සමහරු හඳුන්වනවා නම් ඉතින් ඕන්නේ බුදුදහම ගැඹුරින් හදාරලා නැහැ. ඉතින් අපිට සමහර අවස්ථාවල මේ මතවාද ඛණ්ඩනය කරන්න එන අවස්ථාවලදී ඕගලන්ට මේ දේවල් හොඳින් අවබෝධ කරගෙන ඕන්ටත් ඕගලන්ගේ යාළුවෝ එහෙම හෝ වෙලාවට ඕගලන්ටත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ලෝකයේ දුකින් පිරීලා තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් බුදුදහම ਸਰව අසුභවාදී කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ බුදුදහමේ සඳහන් වෙන්නේ අපේ දුක ගැන පමණක්ම නෙමෙයි. දුකේ හේතුව, ඒ හේතුව නැතිවීමෙන් ලැබෙන සැපත, ඒ සඳහා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. මේ අස්තහභාවික වෙච්ච අඳුරු තත්ත්වයන් එහෙම නැත්නම් සුන්දරත්වයක් මවානු පෙන්වලා ලෝකේ නියම தත්ත්වය මේක තමයි ලෝකේ නියම ස්වභාවය. ඒට මුණ දෙන්නේ මෙන්න මේ විදිහයි කියලා පැහැදිලි කිරීමක් තමයි මේ අපේ බුදුදහමෙන් අපිට කියලා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් දුවේ පුතේ මේ බුදුදහමෙන් අපිට සියලුම දේ දුකයි කියලා
උගන්වනවා නම් හැමෝම එනම් මහාන වෙලා ඉඳී. ගිහි ජීවිතේ කවුරුත් ඉන්න එකක් නැති වෙයි. නමුත් අපි අවබෝධ කරගෙන යම් තත්යකටපත් වෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. මේ සත්‍ය සදාකාලිකව අපාගත වීමක් ගැන බුදුදහමේ සත්‍යහන් වෙනවා නම් එය අසුභවාදයන් ලෙස හැඳින්වෙනවා. දුවේ පුතේ බුදු පියාණන් වහන්සේ ඔයගලන්ට මතකද? මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කරද්දී මුළු ලෝකෙටම පළමු වරට සංකසපුරේදී පෙන්නවා දොර කවුළු විවෘත කරලා දුන්නා දිව්‍ය ලෝක 6 වගේම අපාය 4ක් මෙන්න මේ වගේ කියලා. ඉතින් උන්වහන්සේට දා තිබුණා මේ මුළු ලෝකයේ මේ බුදුදහම දුකයි නම් අපාය 4 විතරක් පෙන්වන්න. නමුත් උන්වහන්සේ යහපත් කුසල කර්ම කළා කෙනෙක් දිව්‍ය ලෝකයේ උපදින්න පුළුවන් කියලා මේ දිව්‍ය ලෝක 6 ගැනත් එදා මුළු ලෝකෙටම දොර කවුළු විවෘත කරලා පෙන්වලා දුන්නා. ඉතින් මේ අපාගත වෙන පාපකාරීන්ට ඉන් මිදිලා උතුම් පුද්ගලයන් බවට පත්වීමේ හැකියාව බුදුදහමෙන් අපිට කියලා දෙනවා. නේද? ඒ නිසා සදාකාලික අපායක් ගැන සඳහන් කරන්නේ බුදුදහම. ඒ ඉඳ අසුභවාදයක් කියලා හැඳින්වන්න සුදුසු වෙන්නේ නැහැ. දුවේ පුතේ ඉතින් මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. ඕගලන්ට මේ බුදුදහමේ යථා ස්වરૂපය පිළිබඳ අවබෝධය ලබාගෙන මේ සමහරුන්ගේ තියෙන මේ අනවබෝධ නිසා බුදුදහමට එල්ල කරන වැරදි නිගමන වලින් අපිට බුදුදහම බේරා ගන්න පුළුවන් කම අපේ හැමෝටම තියෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම බුද්ධහම ගැන සම්පූර්ණ හැදෑරීමක් ගැඹුරින් කරලා තියෙන්න ඕනේ. සමහර විට ඕගොල්ලන්ගේ යාළුවෝ මිත්‍රයෝ පවා වෙනත් ආගම්වල බුදුදහම ගැන එහෙම කියන අවස්ථා එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ අවස්ථාවක මේ බුදුදහමේ තියෙන වැරදින් පත ගැන කොහොමද ඒව ඇති වෙන්නේ කියලා ඕන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා එහෙනම් වෙළඳාම් පහක් මිනිසා ගිහි ජීවිතේදී මේ වෙළඳාම් කරන්න. මේ නරක වෙළඳාම් මේවා යහපත් වෙළඳාම් මේවා. නේද? ඉතින් අපි එහෙම නැතුව සියල්ලම මහාන දම් පුරන්න යනවද? සියල්ලෝම අපාගත වෙනවා කියලා කොහෙවත් තැනක සඳහන් කරලා නැහැ. වැරදි කරොත් එහෙම නැත්නම් අකුසල කර්ම කළොත් තමයි අපි අපාය දක්වා යන්නේ. ඒ වගේම කුසල කර්මය කළොත් කොහොමද අපි සුගතිගාමි වෙන්නේ කියලා තමයි උගන්වන්නේ. ඉතින් බෞද්ධයාගේ පරම සැපත වෙත්ත නිර්මාණය අවබෝධ කරගෙන තමයි බුදුදහමේ හරය වෙන්නේ. ඉතින් දුවේ පුතේ අදට මේ පාඩම අවසන් කරනවා. සියලුම දූ දොරවන්ට තෙරුවන් සරණයි. වසරක ලංකා විදහත් මෙන් ජලි මතු කළ ලංකා රන්ගෙත සිරින් දුලවන ලංකා යශෝදානය දී ලංකා මේ අපේ මාතෘ භූමියයි විදහතේ ස්වර්ග රාජයයි මේ අපේ මාතෘ භූමියයි
මේ අපේ මාතෘ භූමියයි නිදහසේ ස්වර්ග රාජයයි මේ අපේ මාතෘ භූමියයි නිදහසේ ස්වර්ග රාජයයි මේ අපේ මාතෘ භූමියයි. මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ. අද අපි ඉගෙන ගන්න යන්නේ 20 වන සියවසේ විසූ ශ්‍රී ලාංකික ගිහි බෞද්ධ පඬිවරු දෙදෙනෙක් පිළිබඳව 18 වෙනි පාඩම. බුද්ධ කාලයේ ඉඳලා මේ දක්වා ජීවත් වූ ගිහි පැවිදි උතුමන් ගණනාවකගේ චරිතය ඔබ මීට ඉහත ඉගෙන ගත්තා. ඒ එක එක චරිතය සුවිශේෂ වූ ආගමික, ජාතික හෝ ශාස්ත්‍රීය සේවාවක් හෝ සේවා කීපයන් නිසා කැපී පෙනෙනවා. මේ පාඩමේදී ඔබට ඉගෙන ගැනීමට හම්බ වෙන්නේ මේ සතවර්ෂයේ ජීවත් වූ බුද්ධ ධර්මයේ ඉගෙනීමේ වටිනාකම මේ රටෙහි වගේම විදේශ ජනතාවටත් පැහැදිලි කර දීමට විශාල සේවයක් කළ පඬිවරු දෙදෙනෙක් පිළිබඳව. ඒ දෙදෙනා නම් ගුණපාල මලලසේකර හා කේ.එන්. ජයතිලක යන මහාචාර්යවරු දෙදෙනා. අපි පළමුවෙන්ම ගුණපාල මල්ලසේකර මැතිතුමා පිළිබඳව ඉගෙන ගමු. 1899 වර්ෂයේ නොවැම්බර් මාස 9 වෙනි දින පානදුරේ මාලමුල්ලේ කියන ගමේ තමයි මේ ගුණපාල මල්ලසේකර මහතා ඉපදුනේ. මේ මොහුගේ පියා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඒ වගේම පානදුරේ සාන්ත ජෝන්ස් ශාස්ත්‍ර ශාලාවෙන් ඉංග්‍රීසි භාෂෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ මල්ලසේකර ශිෂ්‍යයාට පාෂල් විෂයන් සමග ඉංග්‍රීසි, ප්‍රංශ, ලතින්, ග්‍රීක යන භාෂා ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔහුගේ පියාගේ එකම බලාපොරොත්තු වුණේ තමාගේ පුත්‍රයා මල්ලසේකර ශිෂ්‍යයා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් කිරීමට තමයි කැමැත්ත තිබුණේ. සේකර මහතාට ගෙදරදී සිංහල, පාලි, සංස්කෘතික යන පෙරදිග භාෂා ඉගැන්නුවා. ඒ වගේම ඉතා සාර්ථක ලෙස පාසල් අධ්‍යාපනය අවසන් කළ මේ මල්ලසේකර තරුණයා වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීමට ඇතුළත් වුණේ වෛද්‍ය විද්‍යාලයට. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා වසර 3ක් විතර ගෙවී යද්දී මල්ලසේකර මහත්තයාගේ පියා අභාවයට පත් වුණා. මේ නිසා මේ මල්ලසේකර මහතාට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතුමාට මේ වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොහැකි වුණා. ආර්ථික ප්‍රශ්න ඇති වුණා. ඒක නිසා ඔහු ඒ වෛද්‍ය අධ්‍යාපනයෙන් අයින් වුණා. අයින් වෙලා භාෂා අධ්‍යාපනය කෙරෙහි සිත යොමු කළා. මේ කාලේදී තමයි එතුමාට අනගාരിക ධර්මපාලතුමා හම්බ වුණේ. එතුමා මල්ලසේකර විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළඹවලා ඒ සඳහා උදව් කළා. උත්සාහවන්ත, බුද්ධිමත් මේ මල්ලසේකර තරුණයා ඒ කාලේ පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ කොලීජියට බැඳිලා ඉගෙනීමක් කරලා 1919 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ BA උපාධිය ලබා ගත්තා. අඩුම වයසින් BA උපාධිය ලබාගත්තු පළමුවැනියා වුණේ කවුද? ගුණපාල මල්ලසේකර මහත්තයා. ඊට පස්සේ මෙතුමා 1921 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති වුණ පී.ද.ඇස්. කුලරත්න මහතා විසින් මේ උපගුරු තනතුරක් සඳහා බඳවා ගත්තා. ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යුන්ට
පාලි භාෂාව 6 මාසකින් උගන්වලා සීනියර් විභාගයේ උසස් ප්‍රතිඵල ලබා දීමට මල්ලසේකර මහතාට හැකියාවක් ලැබුණා. එතුමා බෞද්ධ සිරිත් විරිත් ඉතා අගය කෙරුවා. ඒ වගේම කුලරත්න මහතාත් මල්ලසේකර මහතාත් මේ ඉංග්‍රීසි විද්‍යාලයක රෙදි බැනියන් ඇඳගෙන තමයි ඉගැන්වුවේ. ඒ කාලේ එහෙම ඉගැන්වීම විප්ලවකාරී ක්‍රියාවක් වුණා. 1923 දී මල්ලසේකර මහත්තයා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියේ ශිෂ්‍යත්වයක් ලැබිලා. ඒ ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රපති උපාධිය කියන්නේ MA, ඒ වගේම ආචාර්ය උපාධිය ඒ කියන්නේ PhD එකවර ලබාගෙන සුවකී එයාගේ දක්ෂතා පෙන්නලා මල්ලසේකර මහත්තයා 1925 දී නැවතත් ලංකාවට පැමුණුණා. ඒ කාලේ එතුමා මේ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිකම ලැබුණා. 1927 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කොලීජියේ පෙරදිග භාෂා අංශයේ භාරව කටයුතු කරන්න එතුමා තෝරාපත් කරගත්තා. ඒ වගේම පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වුණාට පස්සේ එහි පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය ධූරයේ මේ දැරුවෙත් මේ මල්ලසේකර මහත්තයා. 1957 වෙනකල්ම මේ මහතා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ තනතුර දැරෙව්වා. එතුමා ඒ කාලේ විශ්වවිද්‍යාලයේ ජනප්‍රිය ගුරුවරයෙකුත් වුණා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදෙන ගමන් මේ මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහතා විවිධ බෞද්ධ සමිති සමාගම්වල කටයුතු වලටත් ඒ වගේම ශාස්ත්‍රීය පොතපත ලිවීමත් නිරත වුණා. 1937 සිට 1957 ඒ කාලය තුල රුසියාවේ ලංකා තානාපති තනතුරට පත් වෙලා යන කල්ම එතුමා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තනතුර හෙබවුවා. ඒ වගේම පාලි සංස්කෘතික භාෂා අධ්‍යයනයට සිසුන් පොළඹවමින් ඒ සඳහා පොත් රචනා කිරීමද එතුමා කළ තවත් සේවාවක්. ඒ වගේම පාලි සංඥානාම ආකාරාදිය හා ලංකාවේ පාලි සාහිත්‍ය ඉතිහාසයේ එතුමා විසින් රචිත කෘති දෙකක් වුණා. පොත් දෙකක් වුණා. මොනවද ඒ පොත් දෙක? පාලි සංඥාරාම ආකාරාදිය, අනිත් එක තමයි ලංකාවේ පාලි සාහිත්‍ය ඉතිහාසය. මේ මල්ලසේකර මහතා විසින් රචනා කරන ලද කෘති දෙකක්. දැනුත් පාසල් ශිෂ්‍යුන් අතර ජනප්‍රිය මල්ලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයත් එතුමාගේ කෘතියක්. ඒ වගේම පුවත්පත් සංග්‍රහ ආදියට එතුමා විසින් ලියා ඇති ලිපි ගණන ඉතාමත් විශාලයි. 2500 බුද්ධ ජයන්තිය නිමිති කරගෙන 1956 දී ආරම්භ වුණු බෞද්ධ විශ්වකෝෂය ලිවීමේ කාර්ය ප්‍රධාන කර්තෘ ධූරයේ එතුමා මේ මරණයට පත්වෙන තුරුම දැරුවා. එතුමා කලක් උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ලෙසත් කටයුතු කෙරුවා. ඒ වගේම රුසියාව, එක්සත් රාජධානිය ආදී රටවලත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවලත් ලංකා නියෝජිතයා ලෙස කටයුතු සේවය කළා. එතුමා එයාගේ උගත්කමින් ලංකාවට කීර්තියක් ලබා දුන්නා. සේවය කරන කාලය අතරතුර තාහාරල මල්ලසේකර මහතාගේ විදේශීය සේවයේදී බුදුදහම සාමකාමී, අවිහිංසාවාදී, මානව හිතවාදී හා ඒ වගේම ප්‍රඥාවට, කරුණාවට මුල් තැන දෙන්නා වූ දහමක් බව දේශනා පැවැත්තුවා. ඒ වගේම ඒ පිළිබඳව ලිපි ලේඛන සැපයීමෙන් එතුමා ලෝකයට මේ බව ප්‍රකාශ කළා. ඒ වගේම ලෝක භාෂා රාශියක් දැන සිටීමේ මල්ලසේකර මහතා චතුර කතිකයෙකුත් වුණා. රෙද්දත් බැනියමත් හැඳගත්තු නිහතමානී බෞද්ධ සංස්කෘතියේ මූර්තියක් බඳු මේ උදාර පුද්ගලයාගේ ප්‍රසාදජනක කතා ඇසීමෙන් බුදු සසුනේ පැහැදුණු විදේශීය බුද්ධිමතුන්ගේ ගණන බොහෝ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම ආගන්තුක සත්කාරයේ ප්‍රිය වචන කතා කිරීම, පාණ්ඩිත්‍ය, නිහතමානී බව, චාම් සරල පැවැත්ම,
දුක් දුම්නස් මැද වුණත් කම්පා නොවි නිතර ප්‍රබෝධමත් දිවි ගෙවීම එතුමාගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණ වලින් සමහරක්. ඒ වගේම පෞද්ගලික වුණත් පොදු වුණත් ජීවිතේ හැම කටයුත්තකදීම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බව එතුමා නිතරම කියා සිටියා. ඒ වගේම තමා ගිය හැම රටකම බුදුදහම හඳුන්වා දීමට උත්සාහ කළ මේ ගුණපාල මල්ලසේකර මහත්තයා බුද්ධියෙන් උගත්කමින් ලංකාවට කීර්තියක් අත්කර දුන්නා. ඒ වගේම 1973 මැයි 23 වෙනි දින අප අතරින් මේ මල්ලසේකර පඬිරුවන වෙන් වුණා. ඔහු මරණයට පත්. විපතේදී දිරිමත් වීම හා සැපතේදී උදන් නොවීම යන කියමන අපගේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු වටිනා ආදර්ශයක්. මේ එතුමා විසින් මේ කියන ලද වටිනා ආදර්ශයක් මොකද්ද? විපතේදී දිරිමත් වීමත් සැපතේදී උදන් නොවීමත් කියන කියමන තමයි එතුමාගෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු වටිනා ආදර්ශ පාඨය. ඒ වගේම එතුමාගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ වෙන්නේ ආගන්තුක සත්කාරය, ප්‍රිය වචන කතා කිරීම, පාණ්ඩිත්වය, නිහතමානී බව, ඒ වගේම චාම් සරල පැවැත්ම, දුක් දුම්නස් මැද වුණත් කම්පා නොවි නිතර ප්‍රබෝධමත් දිවි ගෙවීම එතුමාගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණ වුණා. ඒ ලක්ෂණ දුවේ පුතේ ඔයාලගේ ජීවිතවලටත් ළඟා කරගෙන ඔයාලගේ ජීවිත සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා මල්ලසේකර මහාචාර්යතුමා වගේ. අපි ඊළඟට ඉගෙන ගමු දුවේ පුතේ KN ජයතිලක මහාචාර්යතුමා පිළිබඳව. බෞද්ධ දර්ශනය ස්වදේශිකේ විදේශ හිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ 20 වන සියවසේ ජීවත් වූ තවත් පඬිතුවණක් තමා මහාචාර්ය KN ජයතිලක මහත්තයා. මේ මහත්තයා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ 1938 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් සමත් වුණා. 1943 දී මහත්තයා ඉන්දු ආර්ය භාෂාවලින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ BA උපාධිය ලබා ගත්තා. ඊට පස්සේ ඉගෙනීමේ විශේෂ දස්කම් පැවැපු මේ ජයතිලක මහත්තයා මේ තවත් ශේෂ්ත්‍රයකින් ප්‍රථම උපාධිය ලබා ගැනීමට කටයුතු කෙරුවා. ඒ අනුව 1949 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බටහිර දර්ශනය පිළිබඳ BA උපාධිය ලබා ගත්තා. ඔහු මේ ඉගෙනීම කළේ රැකියාවක යෙදෙන ගමන්. ඒ වගේම 1943 දී ජයතිලක මහත්තයා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ධූරයත් බාරගත්තා. ඒ වගේම 1948 දී පළාත් පාලන සහකාර කොමසාරිස් තනතුර ලබා ගැනීමෙන් ඒ මහතාට තවත් ශේෂ්ත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබුණා. 1954 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන කතිකාචාර්ය තනතුරක් ලබා ගැනීමටත් එතුමාට හැකියාව වුණා. එතුමාට ගැළපෙන්නා වූ ශාස්ත්‍රීය සේවයක් ඉටු කළ හැකි වෘත්තියක් එතුමා ආරම්භ කළා. ඒ වගේම තවදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදුණු එතුමා 1961 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරි උපාධිය දිනාගත්තා. ඒ වගේම එතුමා ඒ දර්ශන සූරි උපාධිය ලබා ගත්තේ සේවයේ යෙදී සිටීමෙන්ම. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන මහාචාර්ය තනතුරට පත් වුණා. ඊට පස්සේ ජයතිලක මැතිතුමා ශාස්ත්‍රීය නිබන්ධන රාශියක් ලියලා තියෙනවා. ඒවා පුවත්පත් සංග්‍රහ ආදියට ඒ වගේම බෞද්ධ ධර්මයේ දර්ශනය හා සංස්කෘතිය සම්බන්ධ ලිපි සැපයීමත් කළා. ඒ වගේම ඥානය පිළිබඳ ආදී බෞද්ධ මතය වුණ early Buddhist theory of knowledge කියන එක එතුමාගේ ශාස්ත්‍රීය නිබන්ධනයක් වුණා.
ඒ වගේම බුදුදහම හා ජාති ප්‍රශ්න නැමැති වැදගත් නිබන්ධනයේද එතුමත් මල්ලසේකර මහතාත් එකතු වෙලා ලියපු එකක්. ඒ වගේම බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳව එතුමා ලියූ ලියවිලි බොහෝ උගතුන්ගේ ප්‍රසාදයට පත් වුණා. ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාල රාශියක එතුමා බෞද්ධ දර්ශනය සම්බන්ධ දේශන පැවැත්තුවා. ඒ වගේම ඔක්ස්ෆර්ඩ්, හාර්වර්ඩ්, ටෙල් අවීව්, හවායි, හේග් හා යෝකෝහාමා කියන මේ විශ්වවිද්‍යාලවල තමයි එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳ දේශන පැවැත්වුවේ. ඒ වගේම ලංකාවට නිදහස ලැබුණට පස්සේ එතුමා එල්.එච්. මෙත්තානන්ද මහතා වැනි අය සමග එකට එකතු වෙලා ලංකාවට සුදුසු ජාතික අධ්‍යාපනයක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහතා වගේම ස්වදේශීය වගේම විදේශීය බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රබෝධයක් ඇති කිරීමට එතුමා කටයුතු කළා. ඒ වගේම කේ.එන්. ජයතිලක පඬිවරයා 1970 දී අපට අහිමි වෙද්දී එතුමාගේ වයස අවුරුදු 49ක්. ඔහු අවුරුදු 49ක් වගේ අඩු වයසකින් මරණයට පත් වුණා. මොහු විසින් බෞද්ධ දර්ශනය පිළිබඳ මේ රටෙත් විදේශයේත් ප්‍රචාරය කරලා බෞද්ධ දර්ශනයට මේ සම්බන්ධ දේශන පවත්වලා ඒ බෞද්ධ දර්ශනය පැතිරවීම සඳහා කටයුතු කළ මේ පුජ්‍යලයක් වෙනා මේ කේ.එන්. ජයතිලක මහාචාර්යතුමා.
මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ. අද අපි ඉගෙන ගන්න හදන්නේ දහම් පාසලේ 10 වන ශ්‍රේණියේ පෙළ පොතේ 28 වන පාඩම. පාඩමේ මාතෘකාව තමයි දේශපාලනික හා ආර්ථික දියුණුවට මඟ පෙන්වන බෞද්ධ ඉගැන්වීම්. දැන් අපි මේට ඉස්සෙල්ලා පාඩම් වල ඉගෙන ගත්තා ගොඩාක් සහජීවනය පිළිබඳ බෞද්ධ ආකල්ප. දැන් අපි නිදහස පිළිබඳ බෞද්ධ චින්තනය. දැන් අපි ඉගෙන ගන්නේ දේශපාලනික හා ආර්ථික දියුණුවට කොහොමද බුදු දහමේ ඉගැන්වීම් කරලා තියෙන්නේ කියලා, මඟ පෙන්වලා තියෙන්නේ කියලා. බුදු දහම ලෝකෝත්තර සැපත ගැන පමණක් හෝ පරලොව දියුණුව ගැන පමණක් හෝ සඳහන් කරන දහමක් නෙමෙයි. එහි මෙලව දියුණුව සලසා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඇතුළත්ව තිබේ. ඒ බව පැහැදිලි කර ගැනීමට දේශපාලනික හා ආර්ථික කරුණු පිළිබඳව බුදු දහමේ එන ඉගැන්වීම් සලකා බැලීමද ප්‍රයෝජනවත්ය. බුදු දහම මේ ලෝකේ සැපත පමණක් ගැන නෙමෙයි, මෙලොව සැපත පමණකුත් නෙමෙයි, පරලෝ දියුණුව ගැන පමණකුත් විතරක් සඳහන් කරන දහමක් නෙමෙයි. මෙලොව දියුණුව සලසා ගන්නත් ගොඩාක් මේ උපදෙස් දීලා තියෙනවා. සිංහාලෝවාද සූත්‍රයේ එහෙම කියවලා බලනකොට හුඟක් උපදෙස් දීලා තියෙනවා. ඒ බව පැහැදිලි කරගන්න තව තියෙනවා දේශපාලනික හා ආර්ථික කරුණු පිළිබඳව බුදුදහමේ එන ඉගැන්වීම් සලකා බලන්න ඕනේ කියලා තමයි මේකේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දේශපාලඥයෙකුගේ හෝ ආර්ථික විද්‍යාඥයෙකුගේ හෝ කාර්ය කිරීමට නොවේ. එසේ වුවද උන්වහන්සේගේ ඇතැම් දේශනාවන්හි දේශපාලනික කරුණු මෙන්ම ආර්ථික කරුණුද ඇතුළත්ව ඇත. හැම අංශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රටක් පාලනය කරන හැටි. එතකොට කොහොමද ඒකෙන් ආර්ථික දියුණුවක් ඇති වෙන්නේ? ඒ වගේ රාජ්‍ය පාලකයින්ට මේ උපදෙස් දීලා තියෙනවා. ඒව තමයි මේ පාඩමෙන් කියවෙන්නේ. අවස්ථානුකූලකව දහම් දෙසීමේදී ආර්ථික හෝ දේශපාලනික ප්‍රශ්න සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ නැතිලු. බොහෝ ජනයාගේ හිතසුව පිණිස දහම් දෙසූ ශාස්තෘවරයෙකු උන්වහන්සේට එම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට නොහැකිය. දේශපාලනික හා ආර්ථික කරුණුද ජනතා සුවහි කෙරෙහි බලපැවැත්වෙන බැවිනි. ඉතින් අවස්ථානුකූලව දහම් දෙසීමේදී ආර්ථික දේශපාලනික ප්‍රශ්න සම්පූර්ණයෙන්ම නොසලකා හරින බුදුරජාණන් වහන්සේ කල්පනා කරේ නැහැ. හැම දිනාගේම හිතසුව පිණිස තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඒකින්ද අර කරුණුත් ටික ටික අවස්ථානුකූලව මේ අරගෙන තියෙනවා. දේශපාලනික හා ආර්ථික කරුණුද ජනතා සුවය කෙරෙහි බලපැවැත්වෙන හින්දා ඒ කරුණු ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. පාලකයන්ට තම කටයුතු වඩා දැහැමිව හා සාර්ථකව ඉටු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස් ඇතැම් සූත්‍රවල ඇත. සූත්‍රවල තියෙනවා මේ රටේ පාලකයා කොහොමද දැහැමිව සාර්ථකව මේ කටයුතු කරන්න ඕනි කියන එක. එසේම උන්වහන්සේ බෝධිසත්ව අවදියේ දුන් උපදෙස් යලි සීගැන්වීම් වශයෙන්ද ප්‍රකාශද සූත්‍ර ධර්මවල මෙන්ම ජාතක කතාවල තියෙනවා. රාජ්‍ය පාලකයන්ට දහම් දෙසීමේදී පාලකයෙකුට ගැළපෙන චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඊළඟට එසේම ජනතාවට වඩා යහපතක් සිදුවන දැහැමි පාලක ප්‍රතිපත්ති සකසා ගැනීමටත් මඟ පෙන්වුවා. ආර්ථික කරුණු පිළිබඳව එසේමය. දැහැමි බව සුරැකෙන පරිදි ඉපයීමට හා පරිභෝජනයට අවශ්‍ය මඟ පෙන්වීම කළහ. දැන් මිනිසුන්ට උනත් මේ බුදුරජාණන් වහන්සේ හොඳටම ගෙදරක පඩියක් ගත්තාම කොහොමද ඒක ඉතුරු කරන්න ඕනේ, ඒ වගේ වියදම් කරන විදිහ ප්‍රතිශත වලින් කියලා දුන්නා. මෙච්චර ප්‍රමාණයක් මේ සෞඛ්‍යයට දාන්න, මෙච්චර ප්‍රමාණයක් ඉතුරු කරන්න, තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න තව ටිකක් දාන්න, ඒ වගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියේ දුන්න උපදෙස් මේ සීගැන්වීම් වශයෙන්ද කළ ප්‍රකාශ සූත්‍ර ධර්මවල මෙන් ජාතක කතාවලත් තියෙනවා.
රාජ්‍ය පාලකයන්ට දහම් දෙසීමේදී පාලකයෙකුට ගැලපෙන චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍යත් උපදෙස් ලබා දුන්නා. එසේම ජනතාවට වඩා යහපත සිදුවන දැහැමි පාලක ප්‍රතිපත්ති සකසා ගන්නත් මඟ පෙන්නුවා. ආර්ථික කරුණු පිළිබඳවද එසේමයි. දැහැමි බව සුරකින පරිදි ඉපයීමට සල්ලි හම්බ කරන්න සහ පරිභෝජනයට අවශ්‍ය මඟ පෙන්වීම කළා. රටක පාලනික හා ආර්ථික ප්‍රතිපත්ති සැකසෙන්නේ රටේ සංවර්ධනය අරමුණු කරගෙන. සංවර්ධනය යන්නේ බුද්ධහම අදහස් කරන්නේ සෑම රටවැසියෙකුටම හොඳ ආර්ථික තත්ත්වයක් තිබීම පමණක් නෙවෙයි. විශාල මම්වාවත් යාන වාහන ගොඩනැගිලි ආදී තිබුණු පමණින්ද සංවර්ධිත රටක් නෙවෙයි. ඒවා සමගම පුද්ගලයන්ගේ සදාචාරවත් පැවැත්මක් තිබීමද අවශ්‍ය බව බුදුදහම දක්වයි. එතකොට රටක පාලනික හා ආර්ථික ප්‍රතිපත්ති සැකසෙන්නේ රටේ සංවර්ධනය, රටේ දියුණුව අරමුණු කරගෙන. සංවර්ධනය කියන්නේ කියන එක බුදුදහමෙන් අදහස් කරන්නේ සෑම රටවැසියෙකුටම හොඳ ආර්ථිකයක් තිබීම පමණක් නෙමෙයි. විශාල මම්මාවත් යාන වාහන ගොඩනැගිලි ආදී තිබුණු පමණින්ම සංවර්ධන රටක් නෙමෙයි. ඒවා සමගම පුද්ගලයන්ගේ සදාචාරවත් පැවැත්මක් තිබීමද අවශ්‍ය බව බුද්ධාම දක්වයි. දැන් අර අපි පෞද්ගලික පාඩම් වල කතා කරන්නේ සදාචාරවත් සමාජය ගැන. ඒ කොහොමද බුද්ධාම උදව් වෙන්නේ කියලා. ඉතින් එතකොට පුද්ගලයන්ගේ සදාචාරවත් පැවැත්මක් තිබීම තමයි රටක සංවර්ධනයේ එක කරුණක්. එබැවින් දේශපාලනික කරුණුවලදී මෙන්ම ආර්ථික කරුණුවලදී දැහැමි බව ගැන වැඩි අවධානයක් යොමු කිරීම බෞද්ධ පිළිවෙතයි. ඒකින්ද පුද්ගලයන්ගේ සංවර්ධනය සදාචාරය තියෙන්න ඕනේ රටක දේශපාලනික කරුණුවලදී මෙන්ම ආර්ථික කරුණුවලදීත්. දැහැමි බව තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. බෞද්ධ දේශපාලන දර්ශනයේදී ඉදිරිපත් කරන ප්‍රධාන කරුණක් නම් ජනතාවට නායකත්වය දෙන පාලකයන් සදාචාර සම්පන්න ආදර්ශවත් අය විය යුතුය යන්නේ. එතකොට බෞද්ධ දේශපාලන දර්ශනයේ තියෙන වැදගත්ම කරුණක් තමයි රටේ පාලකයා. එයානේ නායකත්වය දෙන්නේ. එයා සදාචාර සම්පන්න ආදර්ශමත් පුද්ගලෙක් විය යුතුයි. නැත්තම් එහෙම උනේ නැත්තම් රටේ ජනතාව එයා කියන විදිහට වැඩ කරන්නේ නැහැ. මොකද එයා වංචා, දූෂණ, ඒ වගේ අක්‍රමවත් විදිහට රට පාලනය කරනවා නම් එතකොට ඒගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වැරදි කරන්න පුළුවන්. වැරදි කළා කියන්න පුළුවන් රටේ පාලකයාත් ඒ විදියයි කියලා. ගව රැලක නායකයා ගවයා ඇදට යන විට පසුපසින් පැමිණෙන සියලු දෙනුන්ද ඇදට යන්නාක් මෙන් සමාජයේ ප්‍රධානීන් ආධාර්මිකව කටයුතු කරන විට අනෙක් අයද එසේම කරන බවත් රජු අධාර්මික වූ විට මුළු රටටම විපත්තිය විපතට පත්වන බවත් රාජෝවාද ජාතකයේ සඳහන් වෙනවලු. ගව රැලක නායකයා ඇදට යනවා නම් අනිත් ඔක්කොමත් යන්නේ ඇදට. එතකොට සමාජයේ ප්‍රධානම කට්ටිය අධාර්මික වුණොත් මුළු රටටම විපතක් සිදු වෙනවා කියන එක රාජෝවාද ජාතකයේ සඳහන් වෙනවා. නායක කවයා කෙලින් ගමන් කරන විට දෙනුන් කෙලින් යන්නාක් මෙන් සමාජ ප්‍රධානීන් දැහැමිව කටයුතු කරන විට සිසු අයද එසේම කරන බවත් රජු දැහැම වූ කල්හි මුළු රටම සැපතට පත්වන බවත් එහිම සඳහන් වේ. එතකොට මේ නායකයා ගවයා කෙලින් ගමන් කරනකොට අනිත් පිටිපස්සෙන් යන අයත් කෙලින් යනවා. ඒ වගේ රටක ප්‍රධානීන් දැහැමිව කටයුතු කරන විට පුරවැසියොත් මේ දැහැමිව මේ කියන්නේ පුරවැසියොත් හොඳට සදාචාර සම්පන්නව හැසිරෙනවා. එතකොට මුළු රටම හොඳ බෞද්ධ ආකල්ප ඇති රටක් බවට දැහැමිව පාලනය කරන රටක් බවට පත් වෙනවා. චක්කවර්ති සීහනාද සූත්‍රයට අනුව යහපත් පාලකයාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ධර්මයට මුල් තැන් දීමයි. චක්කවර්ති සීහනාද සූත්‍රය කියලා තියෙන්නේ යහපත් පාලකයාගේ ප්‍රධාන ලක්ෂණය ධර්මයට මුල් තැන් දීම කියලා. මෙහි ධර්මය යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍ය ධර්මයයි. එනම් ජීවිත විනාශ කිරීම ආදීන් වැළකුණු බවයි. ඒ කියන්නේ අපි ආයුධ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා නම් අන්න ජීවිත විනාශ කරන්නේ ඒ විදිහටනේ. එතකොට ඒ බැයින් වැළකීලා ඉන්නවා නම් ඒක මනුෂ්‍ය ධර්මයක්. එයින් කියවෙන්නේ රටක පාලන තන්ත්‍රය යහපත් වීමට නම් පාලක පක්ෂයේ මිනිස්කමට නොගැලපෙන ක්‍රියාවන්ගෙන් වැළකී
යුතු බවයි. දස රාජ ධර්මයෙන් දැක්වෙන්නේද පාලකයෙකු තුළ පැවතිය යුතු උසස් ආචාර ධර්ම පද්ධතියකි. දස රාජ ධර්මයේ ගාථාවකින් දක්වා ඇති අයුරු මෙසේයි. දානං සීලං පරිච්ඡාගං අජ්ජවම් මද්දවං තපං අක්කෝදං අවිහිංසකං කන්තිංච අවිරෝධනං. මෙහි දානය යන්නෙන් ගත යුත්තේ ජනතාවට අවශ්‍ය ආහාර පාන නිවාස ආදී මූලික පහසුකම් සැලසීම. ආපසු අය කර ගැනීමේ අදහසින් තොරව ජනතාවට තම ව්‍යාපාරික කටයුතු ආරම්භීම මාදියට ආධාර සැපයීමද ඊට අයත් වේ. දානය කියන්නේ ආහාර පාන ඇඳුම් නිවාස බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීම. ඒ කියන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතුව දන් දීම. ඒ වගේ දෙයක් තමයි. එතකොට ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතුව දන් දෙනවා කියන්නේ රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයන්ට ඒ කටයුතු වැඩි දියුණු කරගන්නට අවශ්‍ය මුදල් ආධාර සපයලා අතහිත දීම දානය තුලින් අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට ඒ හොඳ දැහැමි පාලකයෙක් ඉන්නවා නම් අන්න ඒ විදිහට තමයි කතා කරන්නේ. මේ කටයුතු කරන්නේ. සීලය නම් සදාචාරවත් වීමයි. සීලය කියන්නේ සදාචාරවත් වීම. ඒ කියන්නේ පන්සිල් පදනම් කරගත් ප්‍රතිපත්තියක පිහිටා අල්ලස් ගැනීම වැනි දූෂණයන්ගෙන් තොර වීමයි. ඒ කියන්නේ පන්සිල් පද පහ පදනම් කරගත් ප්‍රතිපත්තියක ඉඳගෙන අල්ලස් වැනි දූෂණ වලින් තොර වෙන්න ඕනේ පාලකයෝ. පාලකයා රටවැසියා වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය, ධනය හා සුව පහසුකම් ආදිය කැප කිරීම පරිත්‍යාගයයි. එතකොට දසරාජ ධර්මවල අපි ඉස්සෙල්ලාම දානය කිව්වා, දැන් ඊට පස්සේ සීලය කිව්වා, දැන් කියන්න තියෙන්නේ පරිත්‍යාගය. එතකොට පරිත්‍යාගය කිව්වහම කියන්නේ පරිත්‍යාගය කියන්නේ නායකයාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම තමයි පරිත්‍යාග ගුණය. එතකොට යහපත් පාලකයෙකු වීමට මෙය හොඳ පාලකයෙක් වෙන්න නම් මේක හොඳම හේතුවක් වෙනවා. මතකද ඕගලන්ට අර කාන්තාරයක බෝධිසත්ව අවදීදී අපේ බුදුරජාණන් වහන්සේගේ කාන්තාරයක අතරමං වෙලා ජලය නැතුව මිය යන්න ඉන්නකොට උන්වහන්සේ බෝධිසත්ව අවදීයේදී උන්වහන්සේ මොකද කරේ? ගල් නායකයා හැටියට ඇවිදගෙන ගිහිල්ලා අර උණ පඳුරක් ගාව දිය උල්පතක් ඇති කියලා හිතලා එතන සුද්ධ කළා. තමන්ගේම ධෛර්යයෙන්, උත්සාහයෙන් මේ උල්පත හාරලා එතන ගල් තලාවක් තිබිලා ඒක බිඳලා ජලය ලබා ගත්තා. එතකොට යහපත් නායකයෙක්ගේ ලක්ෂණයක් තමයි ඒක. නිකන් වතුර නැහැ කියලා ඔහේ ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඒ එයා පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයක් තමයි එතෙන්දී මේ කරේ නේද? ඉතින් ඒකින්ද ඒක බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියේ වෙච්ච එකක්. ඒකට දැන් රටක් පාලනය කරන නායකයාත් ඒ වගේ පරිත්‍යාගශීලී විය යුතුයි. තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය සියල්ලම මේ මහ ජනතාව වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් යොදවිය යුතුයි. අජ්ජව නම් ඍජු හෙවත් අවංක හා සාධාරණ බවයි අජ්ජව. එතකොට ජනතාව රැවටීම් ආදියෙන් තොරව අගතිගාමී නොවී ස්ථිර ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමයි. ජනතාව රවට්ටන්න හොඳ නැහැ. ඒ කියන්නේ තමන් ගැන විතරක් හිතන්න ඕනේ නැහැ. ස්ථිර ප්‍රතිපත්තියක පිහිටලා ක්‍රියා කරන්න ඕන. මද්දව කියන්නේ මුරුදු ස්වභාවයයි. මද්දව කියන්නේ මුරුදු ස්වභාවය. ඒ කියන්නේ මුරුදු භාවය කියන්නේ හිත ගොඩාක් මුරුදු මෙලෙක්ව අනුන්ගේ දුකේ උණු වෙන ගතියක් තියෙන්න ඕන හොඳ නායකයෙක් තුල. එනම් ආඥාදායකගේ ස්වරූපයෙන් තොරව ජනතා දානුකම්පාවෙන් යුතුව ක්‍රියා කරන ගතියයි. තප යන්නෙන් අදහස් කරන්නේ, තපං කියන එක අදහස් කරන්නේ කාමුක සිතුවිලි ආදිය නිසා අසංවර නොවි ඉඳුරන්ගේ දමනයක් ඇති කර ගැනීමයි. ඒ කියන්නේ පන්සිල් පද පහම තමයි. එතකොට ඒ වගේ අපි කාමයේ මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා සමාදන් වන්නේ ඒ වගේ නායකයා තුල කාමුක සිතුවිලි ආදී අසංවර
ගති ඉඳුරන් ගති තියෙන්න ඕන. ඉඳුරන් හොඳට දමනය කරගෙන ඉන්න නායකයෙක් විය යුතුයි. එනම් පාලනය කරගත් හැඟීම් ඇත්තෙකු වීමයි. කොට හොඳ සංවර පුද්ගලයෙක් වෙන්න ඕන. ඊළඟට කියන්නේ අක්‍රෝධය. අක්‍රෝධය කියන්නේ ජනතාව සමග මිත්‍රශීලී වීම අක්‍රෝධයයි. කියන්නේ වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය, මානය, වැළකීම අක්‍රෝධ ගුණයක්. ඒකට අනුන්ගේ සතුට දැකලා සතුට වෙන්න ඕන. ඒක මුදිතා ගුණයක්. ඒකට ඒකාන්තයෙන්ම පාලකයෙක් තුළ පිහිටිය යුතු මේ දෙයක් තමයි මේ අක්‍රෝධය කියන එක. ජනතාවගේ දුර්වලතා තිබුණත් පියෙකු තම දරුවන් දෙස බලන්නක් මෙන් මෛත්‍රී සහගතව කටයුතු කරන්න ඕන. හිංසක ක්‍රියාවන්ගෙන් වැළකීම අවිහිංසාවයි. ඊළඟ එක. ඒ කියන්නේ හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා ආදී ගුණධම් වඩන කෙනෙක් විය යුතුයි. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව එහෙම කරනවා නම් ඒ පාලකයා හුඟක් හොඳයි. මානව හිමිකම් පවා අහිමි වනසේ මර්ධන නීති ක්‍රියාත්මක කිරීම, අසාධාරණ ලෙස බදුබර පැටවීම ආදී ජනතාවට කරන හිංසාය. අසාධාරණ ලෙස දැන් මිනිසුන්ගේ අතට ගොඩක් වෙලාට හම්බෙන සල්ලි ටික ගත්තාම ඒකේ භාගයක් විතරම බදු ආය කරනවා. ඉතින් එතකොට මිනිසුන්ට ජීවත් වෙන්න හරි අමාරුයි. අන්න ඒ වගේ හිංසා නොකරන්න ඕන. ඒ වයින් වෙන්වීම අවිහිංසාවයි. කන්ති නම් ඉවසීමයි. කන්ති කියන්නේ ඉවසීමයි. ඉතින් සාමාන්‍ය බෞද්ධ පාලකයා බෝධිසත්වෙක් ලෙස ක්‍රියා කරන්න ඕනේ. එයා යහපත් අරමුණු වෙත මේ ළඟා වෙන්න ඕන මනා ඉවසීමෙන් යුක්තව නේද? ඉක්මන් තීරණ ගන්න හොඳ නෑ. තාමත් බලය තිබුණට තරමට දුබල අයගෙන් පරිගන්න හොඳ නෑ. තරහකාරයින්ගෙන් පරිගන්නවා සමහරක් අය. මේ නායකයෝ වෙලා ඒවා ක්‍රියාත්මක කරන්න නැතුව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ අවිරෝධය නම් ජනතාව සමග ගැටුම් ඇති කර නොගැනීමයි. ගැටුම් වලට නොවැටීම තමයි අවිරෝධතා ගුණය. පාලකයන් අතර සමගිය රැක ගන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ ලිච්ඡ විරද්දරුවන්ටත් රාජ්‍ය පාලනය ගැන අර සප්ත අපරිහානී ධර්මයේම දේශනා කළ කියලා දුන්නේ. ඒ වගේ දේවල් තමයි. එතකොට ගැටුම් ඇති වෙන්නේ ජනතා අදහස් වලට ඇවුම්කන් නොදෙන විදිහේ. ඒ නිසා සාධාරණ ජනහඬට විරුද්ධ නොවීම අවිරෝධයයි. ඉහතදාන ආචාර ධර්ම රටක පාලකයන් තුළ ක්‍රියාත්මක වන්නේ නම් එම රටේ සාමය හා සමෘද්ධිය ඇති වේ. එතකොට අපි මොනවාද දසරාජ ධර්ම කියන ඒවා පාඩම් කරගන්න ඕන ඕගොල්ලෝ. දානය, පරිත්‍යාගය, සීලය, තපස, අවිහිංසාව, අක්‍රෝධය, ඍජුභාවය, මෘදුභාවය, ඉවසීම, අවිරෝධතාවය තමයි මේ දසරාජ ධර්ම කියලා කියන්නේ. සමහරකට ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් ඒකේ. එතකොට මෙහෙම ආචාර ධර්ම රටක පාලකයන් තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ රටේ සාමය හා දියුණුව ඇති වෙනවා. රටවැසියන්ගේ ආරක්ෂාව සැපයීම පාලකයින්ගේ වගකීමයි. බෞද්ධ දේශපාලන දර්ශනය අනුව මිනිසුන්ගේ පමණක් නොව එම රටේ වෙසෙන සිව්පාවුන්ගේ හා පක්ෂීන්ගේ පවා ආරක්ෂාව සැපයීම දැහැමි පාලකයාගේ ලක්ෂණය. එතකොට රටවැසියන්ගේ ආරක්ෂාව සපයන එකත් පාලකයින්ගේ වගකීමක්. එතකොට ඒ රටේ වෙසෙන සත්තු, සිව්පාවු, පක්ෂීන් පවා ආරක්ෂා කරලා ආරක්ෂාව සපය ගන්න ඕන. මොකද ඒවත් රටේ ස්වභාව ධර්මය වැඩි කරන දේවල්. ඒ කියන්නේ අපිට ඉතින් එතකොට හැමෝ ගැනම බලන්න ඕන. එතකොට රටක් ලස්සන වෙන්නේ ඔක්කොම තිබ්බොත්නේ. ඉතින් ඒක දැහැමි පාලකයාගේ ලක්ෂණයක්. ඒ බව චක්කවර්ති සිංහනාද සූත්‍රයෙන්ුත් පැහැදිලි වෙනවා. එම සූත්‍රයේ සක්විතිවත් 10ක් තියෙනවා. ඒවට අනුව පාලකයා තම පළමුව තම පවුලේ අය සජාතාරවත් පිහිටුවා ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර දෙමින් ආරක්ෂාව සලසන්න ඕන. ඉස්සෙල්ලාම කියනවා තම පවුලේ අය සදාචාරවත් පිහිටුවලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරලා දීලා ආරක්ෂා කරන්න ඕනේ. එසේම පිළිවෙලින් ආරක්ෂක හමුදාවේ, රජ පරපුරේ ජනයාගේ, රාජ්‍ය නිලධාරීන්ගේ, බ්‍රාහ්මණ ගෘහපති ආදී විවිධ ජන කොටස් වල නියංගම්වල දනව් වැසියන්ගේ හා රටේ සිටින සිල්වත් ගුණවත් පැවිද්දන්ගේ ආරක්ෂාව සලසන්න ඕන. කවුද ඒ කට්ටිය? ආරක්ෂක හමුදාව, රජ පවුලේ ජනයා, රාජ්‍ය නිලධාරීන්, බ්‍රාහ්මණ ගෘහපති ආදී විවිධ ජන කොටස්, නියංගම් දනව් වැසියන්,
සිල්වත් ගුණවත් පැවිද්දන්ගේ ආරක්ෂාව සලසන්න ඕන. රටේ අපරාධ නැති කිරීම සඳහා දීලිඳු අයට ව්‍යාපාර ආරම්භීම ආදියට ආධාර දෙන්න ඕනේ. ඔව් රටේ අපරාධ කියන්නේ හොරකම් වගේ දේවල්. එතකොට ඒ හොරකම් තිබ්බහම මිනී මැරුම් ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒවා ඇති නොවෙන්න දිනිඳු අයට රැකියාවක් කරගෙන යන ව්‍යාපාර ආරම්භ කරන කඩයක් හරි මොකක් හරි දාගන්න ආධාර කරන්න ඕන. එසේම සිය රාජ්‍යයේ වෙසෙන පැවිදි උතුමන් වෙත වරින් වර පැමිණ උපදෙස් ලබා ගන්න ඕන. පන්සලට ගිහිල්ලා ආරාම වලට ගිහිල්ලා පැවිදි උතුමන්ගෙන් බුදුදහමට අනුව කොහොමද රාජ්‍ය පාලනය ගෙනියන්නේ කියන එක ගැන උපදෙස් දැනගන්න ඕන. චක්කවර්ති සීහනාද සූත්‍රයේදී ඉතා පැහැදිලිව දක්වා ඇති කරුණක් නම් පාලකයන් විසින් නිර්ධන කොටස් නොසලකා හරිනු ලැබීම සොරකම් හා වෙනත් අපරාධ උග්‍ර වී මුළු රටම ගැටලු රැසකට මුහුණ පාන බවයි. මේ ඒ සූත්‍රයේදී ඉතා පැහැදිලිව දක්වා තියෙන කරුණක් තමයිලු පාලකයන් පොඩි පන්තිය, ඒ කියන්නේ නිර්ධන පන්තිය නොසලකා හරලා නිසා මේ රටේ සොරකම් හා වෙනත් අපරාධ උග්‍ර වෙලා මුළු රටම ගැටලු සහගත රැසකට මුහුණ පෑවා. මොකද මේ ඒ කියන්නේ රැකියාවල් නැති අය මොකද කරන්න පටන් ගත්තේ? සොරකම් කරන්න ගත්තා. ඉතින් සොරකම් කරන්නේ මොකද කියලා අහුවොත් කෑම බීම ගන්න නැති හින්දා මේ හොරකම් කරනවා කියලා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලන්ට සල්ලි දෙන්නත් ගත්තා. ඉතින් එතකොට මිනිස්සු හොරකම් කිරීම වැඩි වුණා. ඉතින් ඊට පස්සේ වෙනත් අපරාධ ගොඩක් ඇති වුණා. ඊට පස්සේ අවිය ආයුධ හදන්න ගත්තා. ඔන්න වගේ දේවල් ප්‍රශ්න හින්දා මේ ගොඩක් මුණ පාන්න ගත්තා ප්‍රශ්න වලට. දිලිද්දන්ට ආහාර සැපෙන විට ඔවුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳී බොහොමයක් සමාජ ගැටලු निराකරණය වේ. දුප්පත්කම නිසා අපරාධ වලට යොමු වෙන එක් අයෙකුට හෝ කීප දෙනෙකුට පමණක් සහනාධාර සැපීම හෝ අඩු කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත්, එය පොදු සමාජ ප්‍රශ්නයක් ලෙස සලකා ආධාර සැප යුතු බවත් චක්කවර්ති සීහනාද සූත්‍රයෙන් පෙන්වා දී ඇත. ඒ කියන්නේ දිලින්දන්ට ආධාර දෙනකොට මේ ආර්ථික ප්‍රශ්න විසඳෙනවා, සමාජ ගැටලු निराකරණය වෙනවා. නමුත් දුප්පත්කම හින්දා අපරාධ වලට යොමු වෙන එක් අයෙකුට හෝ කීප දෙනෙකුට පමණක් සහන ආධාර සැපීම කරොත් ඒක ප්‍රශ්නයට විසඳුමක් නොවෙනවා. ඒක පොදු ප්‍රශ්නයක් ලෙස සලකලා ආධාර සපයන්න ඕන. ඒගොල්ලන්ව මොන හරි කර්මාන්තයකට යොමු කරන්න ඕන. නිකන් සල්ලි දුන්නට ආධාර දුන්නට මිනිස්සු අපරාධ වලින් වැළකෙන්නේ නැහැ. කූටදත්ත සූත්‍රයෙන් සැපෙන දේශපාලනික උපදෙස් දී ඉතා වැදගත්ය. ඒ සඳහන් වන්නේ රටේ කැරලි කෝරාහර, හොරමැරකම්, අපරාධ ආදී නැති කිරීමට නම් රටවැසියන්ට රැකියා මාර්ග සුලභ කළ යුතු බවයි. තවත් සූත්‍රයක් තියෙනවා කූටදත්ත සූත්‍රය කියලා. ඒකෙනුත් දීලා තියෙන දේශපාලන උපදෙස් ඉතා වැදගත්ලු. ඒකේ කියන්නේ රටේ කැරලි කෝරාහර, හොරමැරකම්, අපරාධ ආදී නැති කරන්න නම් රටවැසියන්ට රැකියා මාර්ග ගොඩක් ඇති කළ යුතු බවයි. කෘෂි කර්මාන්තයට කැමති අයට බීජ ආධාර සපයන්නලු. කෘෂි කර්මය කරගෙන යන අයට නොමිලේ හරි බීජ දෙන්න. වෙළඳාමට කැමති අයට මූලධනය සපයන්න. ඒ කියන්නේ ප්‍රාග්ධනය ඒක ණය බැංකු වලින් හරි කොහොම හරි ක්‍රමයකින් ඒගොල්ලන්ට මේ ප්‍රාග්ධනයක් ලබා දෙන්න ව්‍යාපාරය ආරම්භ කරන්න. පුද්ගලයන්ට ආදායම් මාර්ග සකසා දිය යුතු බවත් එමගින් අපරාධ හා දූෂණ අඩුවන බවත් එම සූත්‍රයේ සටහන් වේ. මෙතෙක් සඳහන් කළ කරුණු වලින් පැහැදිලි වන්නේ ලෞකික ජීවිතයේ ප්‍රධාන අංගයක් වූ රාජ්‍ය පරිපාලන විධි සකස් කර ගැනීමේදී බෞද්ධ ඉගැන්වීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවයි. මෙහි සඳහන් කරුණු වලට අමතරව සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදීද යහපත් පාලන ක්‍රමයකට මඟ පෙන්වනවා. මං කිව්වා ඉස්සර ලිච්ඡවි රජුන්ට දේශනා කළ තිබේ සප්ත අපරිහානීය ධර්ම. ඒතර සසර සංග්‍රහ වස්තු මේ හැම දෙයක්ම යහපත් පාලන ක්‍රමයකට මඟ පෙන්වනවා. ඊළඟට බලමු ආර්ථික දර්ශනය. රටක ආර්ථික දර්ශනය. බෞද්ධ ආර්ථික දර්ශනය ගැන අවධානය යොමු කිරීමේදී පළමුව සඳහන් කළ යුත්තේ ලෞකික ජීවිතයක් සාර්ථක කර ගැනීමට ධනය අවශ්‍ය යන්න බුදුදහම පිළිගන්නා බවයි. මේ අපේ ජීවිතය ගෙන යාමට ධනය අවශ්‍ය කියලා බුදුදහම පිළිගන්නවා. ගිහියාට දිනදුකම දුකක් වන බවත්, අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ධනයක් තිබීම සැපතක් බවත්
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි නැති එක්කෙනාට දිරිදුකම දුකක්, සල්ලි තියෙන කෙනාට සල්ලි තියෙන එක ප්‍රමාණවත් ධනයක් තිබ්බ සැපතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසාම ඉපීම, රක්ෂණය, පරිභෝජනය, ආයෝජනය, ණය ගැනීම ආදී ගැන කරන ලද දේශනා සූත්‍ර ධර්මයන්හි ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසාම ධනෙ උපයන හැටි, ඒව රක්ෂණය කරන හැටි, ඒව පරිභෝජනය කරන හැටි, ඒව ආයෝජනය කරන හැටි, ණය ගන්න හැටි, ඒ සියලු දේ ගැනම දේශනා කරන ලද සූත්‍ර මේ බුද්ධ ධර්මයේ තුල තියෙනවලු. බුදුදහම උගන්වන්නේ ඉපැයීම් දැහැමි ලෙස කළ යුතු බවයි. බුදුදහමෙන් උගන්වන්නේ නිවැරදි ලෙස ධනය උපයන්න ඕනේ කියන එකයි. සතුන්, අවියායුධ, මස් මාංශ, මත්ද්‍රව්‍ය, වසවිස ආදී වෙළඳාම අධාර්මික ඉපැයීම් මාර්ගයි. ඔයගොල්ලෝ ඒක දන්නවා. මේ සත්තු විකුණන එක, අවියායුධ විකුණන එක, මස් මාංශ, තුමල්ලා මස් මාංශ විකුණන එක, මත්ද්‍රව්‍ය, වසවිස විකුණන එක, ඒවා අධාර්මික ඉපැයීම්. දැහැමි වෙළඳාම තමයි ගොවිතැන, ගව පාලනය, රාජ්‍ය සේවය වැනි මාර්ගයකින් ධනෙ උපයා ගන්න ඕනේ. ශ්‍රමය වැය කොට දහඩිය මහන්සියෙන් හරි හම්බ කර ගැනීම බුදුදහම අගය කරයි. දැන් ඉගෙනගෙන රස්සාවක් කරනවා. එතකොට ඒක ධාර්මික ඉපැයීමක්. ඒතර ගොවිතැන් කරනවා. ඒව ධාර්මික ඉපැයීම්. ඒතර ගව පාලනය කරනවා. ඒකත් ධාර්මික ඉපැයීමක්. දැහැමි ලෙස උපයා ගන්නා ධනය ආරක්ෂා කරගත යුතු බවද සැලැස්මක් ඇතිව පරිභෝජනයට ගත යුතු බවද බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ ධාර්මිකව උපය ගන්න ධනය ආරක්ෂා කරගන්න ඕන. ඒ ධනය සැලැස්මක් ඇතිව ප්‍රයෝජනයට ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අප උපයන ධනය විනාශ වන්නේ සොර සතුරු, උවදුරු, ගිනි ගැනීම්, ජල ගැනීම් ආදීන් පමණක් නෙමෙයි. සුරාව, සූදුව, දුරාචාරය, පාප මිත්‍ර සේවනය වැනි දුර්වලතා නිසාද ධනය විනාශ වෙලා යනවා. එතකොට ධනය විනාශ වෙන්නේ සොර සතුරු, උවදුරු, ගිනි ගැනීම්, ජල ගැනීම ආදීන් විතරක් නෙමෙයි. සමහර අය සූදුවට යනවා, මත්පැන් පානය කරනවා, දුරාචාරය යනවා, නරක මිතුරු ආශ්‍රය කරනවා. ඒ වගේ නරක වැඩ හින්දා ධනය විනාශ වෙලා යනවා. කොච්චර හම්බ කරත් ධනය ඉතුරුවක් වෙන්නේ නැහැ. එබැවින් යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා ඉබඳු දුර්වලතා නැති කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපිත් දන්නවා දැන් ওই සමාජයේ ඕන තරම් ඉන්නවා වගේ මිනිස්සු හැමදාම රැකියාවට ගිහිල්ලා එනකොට සමහර ගෙවල් වල මේ මත්පැන් පානය කරලා එන්නේ. ඉතින් එතකොට ඒ සමහරක් වෙලාවට ණයට බොන, ණයට මත්පැන් පානය කරන අයත් ඉන්නවා. එතකොට මේ සමහරක් වෙලාවට මාසයේ අවසානයේ ගන්න වැටුපෙන් ගෙදර ගේන තියෙන්නේ බොහොම පොඩ්ඩයි. මොකද ණය ගෙවලා. ඉතින් එතකොට කොහොමද ජීවත් වෙන්නේ? එතකොට ගෙවල් වල ඇති වෙන්නේ රණ්ඩු සරුවල් ඇති වෙනවා. ළමයිට අඟහිඟකම් පවතිනවා. ඉතින් ඊළඟට ඒව දරා ගන්න බැරුව තව ණය ගන්නවා. ඊළඟට සමහරක් වෙලාවට ඒවා එකක්වත් කරගන්න බැරි වෙනකොට එයා ණයකාරයෙක් වෙනකොට එයා සියදිවි විනාසා ගන්න පුරුදු වෙනවා. අන්න ඒකින්ද එම දුර්වලතා නැති කරගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මහන්සියෙන් උපයා අනවශ්‍ය වේදන් නොකර ආරක්ෂා කරගන්නා ධනය සැලසුම් සහගතව පරිහරණය කළ යුතුය. එහිදී එදිනෙදා පරිභෝජනය, ආයෝජනය හා ඉතිරි කිරීම යන කරුණු ගලද සැලකිලිමත් විය යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට එදිනෙදා පරිභෝජනය කරන විදිය, ආයෝජනය කරන විදිය කොහොමද ඉතුරු කරන්න ඕන කියන කරුණු ගැන සැලකිලිමත් වෙන්න කියන එක සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. එහි සඳහන් වන්නේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුවද රාජ්‍යයක් වශයෙන් ගන්නා විටද එම කරුණු සැලකිලිමත් විය යුතු වේ. ආදායමෙන් වැඩි කොටසක් යලි ආයෝජනය කළ යුතුයයි දක්වා තිබීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුයි. ඒ අපිට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් යලි ආයෝජනය කරන්න ඕන කියන එක තමයි එහිදී කියලා තියෙන්නේ. ආදායමෙන් එක් කොටසක් පරිභෝජනය කරනවා, කොටස් දෙකක් කර්මාන්තවලට යොදනවා, ඉතුරු සිව්වැන්න ඉතුරු කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් යලි ආයෝජනය කරන්න. ඒ කියන්නේ ගෙන යන ව්‍යාපාරය දියුණු කරන්න. කොටස් දෙකක් වෙන් කරලා තියෙනවා. එකක් පරිභෝජනය සඳහා අනිත් එක ඉතිරි කරන්න කියලා තියෙනවා.
ව්‍යාග්ගපච්චර සූත්‍රයේ සඳහන් වන ආකාරයට අය සහ වැය අතර විශාල පරතරයක් ඇති නොවනසේ කටයුතු සංවිධානය කර යුතුයි. ඔය දැන් සමහරක් අය පඩි ගත්තාම ඒ පඩියට වඩා වැඩියෙන් වියදම් කළා. එය හැඳින්වෙන්නේ සමජීවි කතාව ලෙසයි. එතකොට වැඩි ලොකු පරතරයක් තියාගන්න එපා කියන එකයි කියන්නේ. විශාල ආදායමක් තියේදී අවශ්‍යතා සඳහා වියදම් නොකිරීමත් ආදායම ඉතා පහළ මට්ටමක තිබේදී අධික වියදම් කිරීමත් යන දෙකම නොවිය යුතු බවයි බුදුදහමේ සඳහන් වෙන්නේ. සමහරක් අය ඉන්නවා සල්ලි තියාගෙන ඒව බැංකුවල දාගෙන ඉන්නවා. එයාගේ අවශ්‍යතා ටිකවත් එයා සපුර ගන්නෑ. අර සල්ලි වියදම් කරන්න එයා හරි ලෝභයි. එතකොටත් ඉතින් වැඩක් නෑ. ඊළඟට සමහරක් අය ඉන්නවා සල්ලි නෑ. ඒ තියෙන එකටත් වඩා වියදම් කරනවා. එතකොට එයා නායකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක හරියටම තුලනය කළා වියදම් කර යුතුයි කියන එක තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ධනෙ ඉපේ යුත්තේ තෘෂ්ණාවෙන් රැස් කර තබා ගැනීම සඳහා නොව තමන්ගේ තම මව්පියන්ගේ අඹදරුවන් ඇතුළු සමාජයේ යහපත සඳහා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ධනය උපයන්න ඕන තෘෂ්ණාවෙන් රැස් කරලා තබා ගන්න නෙමේ. තමන්ගේ තම දෙමාපියන්ගේ තම අඹදරුවන්ගේ සමාජයේ යහපත සඳහා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අර පිරිමැස්ම බෞද්ධ ආර්ථික විද්‍යාවේ බෙහෙවින් අගය කරන එක. අර පිරිමැස්ම කියන්නේ මොකද්ද? බොහොම ඒ කියන්නේ වැඩි වියදම් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය දේවල් වලට තමයි වියදම් කරන්නේ. බොහෝ දෙනෙකු වියදම් කරන්නේ මූලික අවශ්‍යතාවයන්ට වඩා අවශ්‍යම නොවූ දේ සඳහායි. අන්න ඒකයි. අවශ්‍යම දේවල් වලටයි වියදම් කරන්න ඕන. අවශ්‍ය නැති දේවල් වලට වියදම් කරන්න හොඳ නැහැ. මත්පැන් දුම් වැටි විවිධ විලාසිතා අධික විනෝද වීම ආදී සඳහා අපමණ වියදම් කරන්නෝ සිටිති. අල්පේච්ඡ සැහැල්ලු අඩු වියදම් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට බුදුදහමින් මඟ පෙන්වන්නේ ධනෙ ඉපීම තම සැපත සඳහා පමණක් නොවන බැවිනි. ඒ කියන්නේ අල්පේච්ඡ ජීවිතයක්. ඒ කියන්නේ ගොඩක් ලද දෙයින් සතුට වෙන ජීවිතයක්, සැහැල්ලු අඩු වියදම් සහිත ජීවිතයක් ගොඩනගා ගන්න බුදුදහම මඟ පෙන්වන්නේ ධනෙ ඉපීම තම සැපත සඳහා පමණක් නොවන බැවින්. තමාගේ සීමිත අවශ්‍යතා සඳහා වියදම් කර ඉදිරියක් වේ නම් ඒ පොදු කටයුතු සඳහා යොදවන්න කියලයි කියන්නේ. දේශපාලන දර්ශනය පිළිබඳ සාකච්ඡාවේදී සඳහන් කළාක් මෙන් පාලක පක්ෂයේ රටේ ආර්ථික තත්ත්වය නගා සිටීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව බුදුදහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ පාලක පක්ෂයේ රටේ ආර්ථිකය තත්ත්වය නගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගොවිතැන් වෙළඳාම ආදී කටයුතු සඳහා ඉදිරිපත් වන අයට අවශ්‍ය ආධාර දෙන්න ඕනේ කියලා කූටදත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒකින්දයි. ණය ගැතිකම බුදුදහමේ සැලකෙන්නේ දුකක් වශයෙන්යි. දැන් රටක් වුණත් රටේ පාලකයෝ වෙන රටවල් වලින් ණය ගන්නවා නම් එතකොට පුරවැසියෝ ලොකු පීඩනයකට පත් වෙනවා. ඉතින් ඇයි ඒගොල්ලන්ට බදු බර වැඩි වෙනවා. ඊට පස්සේ බඩු දැන් ඔය පෙට්‍රල් ඩීසල් ඒ වගේ දේවල් වල ගණන් ඉහළ යනවා. බඩු මිල හුඟක් ඉහළ යනවා. එතකොට මේ ජනතාව ඉතා පීඩිත තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ කට්ටිය හොඳ නායකයෙක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට පුද්ගලික වශයෙන් හෝ රටක් වශයෙන් හෝ ණය බරින් තොරවීමට නම් ඉපීම, රක්ෂණය, පරිභෝජනය, ආයෝජනය ආදී සියල්ල විධිමත් විය යුතුය. ධර්මය අමතක නොකර ධර්මෙහි පිහිටා සියලු ආර්ථික කටයුතු කළ යුතුය. ආර්ථිකය පිළිබඳ බෞද්ධ ආකල්පය ඒක තමයි. ධර්මයේ පිහිටා සියලු ආර්ථික කටයුතු කරන්න ඕන. ධර්මය අමතක කරන්න හොඳ නැහැ. එහෙම කරොත් ඒක තමයි බෞද්ධ ආකල්පය. දේශපාලනික හා ආර්ථික කටයුතු පිළිබඳව මෙහි සඳහන් කරුණු සලකා බැලීමෙන් බුදුදහම මෙලොව දියුණුව ගැන කොතරම් සැලකිල්ලක් යොමු කර තිබේදයි වටහා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති බුදුදහම හැමදේම අපේ හැම ජීවිතේ හැම අංගයක් කෙරෙහිම රටේද පුද්ගලයින්ගේද හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අඩුම ගෙදරක ගෙයක් පිරිසිදු කරන හැටි පවා තියෙනවා. මේ ඉතින් ඒකින්දා ඒවා අපි හුඟක් සැලකිල්ලට ගන්න ඕන. ඒව සැලකිල්ලට ගත්තේ නැති වුණොත් තමයි රටක ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට අපේ ජීවිතේ සකස ගන්නත් ඒවා අපි හුඟක් උදව් කරගන්න ඕන. ඉතින් දැන් අදට මේ පාඩම නිමා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් තුන් වෙලේ කැල තුල සිංහ පැටව නැතහුන් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් සරු දෙරණ මකා තන කබල කකා සිංහයෝ සිංහති හෙතෙරින් සිහරතුනට දාවූ සිංහ පැටව තුටුවෙද අනුනගේ ඉඳුලින් තුන් වෙලේ කැල තුල සිංහ පැටව නැතහුන් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් අප ධජයේ ඉන්නා සිංහ පැටව පැන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය තුරරින් තුන් හෙළේ කැල තුල සිංහ පැටව නැතහුන් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් තුන් හෙළේ කැල තුල සිංහ පැටව නැතහුන් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසෙවුරේ ඇසුර ලබන නවතෝතැන්නක් භූපතු විදි නැවී නැවී සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා
දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්න බන කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බන කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ තැන්න අතු පිපි නැයි නැයි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු පිති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය